උදෑසනක් වේවා ඔබට ජේසු පීඨයි. Again, we meet this way, not in the church building, අද දවසේ අපි මේ ආකාරයෙන් අපි එකට එකමුතු වෙනවා ඒ බිල්ඩින් එකට එන්න නැති වුණත්. but nevertheless, the church meets together. මතක තබා ගන්න ඒ බිල්ඩිමේ අපි එකමුතු වුණ නැති වුණා සභාව අපි එකට එකමුතු වෙනවා කියලා. We continue to pray that the Lord will open the way so that we can meet again together. අපි නැවත යාඥා කරමු ස්වාමීන් වහන්සේගේ ඉල්ලමින් සිටිනවා නැවත සභාව තුලට ඇවිල්ලා එකමුතු වෙන්න එකිනෙකනා එකමුතුව සිටින්න. As we cannot meet together to worship the Lord, අපිට එකමුතු වෙලා කී ස්ථානයක ස්වාමීන් වහන්සේව නමස්කාර කරන්න බැරුව ගියත් we are going to use an older video of praising and worshiping the Lord when there were people in the church. ඒ වගේම දේව ගැතිතුමා අද දවසේ පාවිච්චි කරන්න යනවා පසුගිය කාලවල කරපු නමස්කාර වීඩියෝ පටි තුලින් නමස්කාරය අද දවසේත් ආරම්භ කරන්න. And as this is the first preaching of the year, ඒ වගේම අද දවසේ මේ අවුරුද්දේ අලුත් අවුරුද්දේ පළවෙනි දේව වචනේ බෙදා ගැනීම වෙන්න යනවා. I'm going to bring a message that we must remember. දේව ගැතිතුමා ගේන්න යනවා දේව වචනය තුලින් ඒක මතක තබා ගන්න. A message to assure us that we have access to the throne of God anytime. ඒකේ ඒ දේශනාවේ උදාහරණය වෙන්න යන්නේ මොකද්ද දෙවියන් වහන්සේ අපිව උන්වහන්සේගේ සිංහාසනයේ ඉදිරියට පිළිගන්නවා උන්වහන්සේ අපිව පිළිගන්නවා කියන එකයි ඒකේ මාතෘකාව වෙන්න යන්නේ. If we go in the name of Jesus, අපි යන්න පුළුවන් වෙන්නේ ජේසුස් වහන්සේගේ නාමය තුලින් විතරයි ඒ ස්ථානෙට දේවාභිමුඛයට. it's good to be reminded of the great privileges you have as a Christian. ඒක නිසා ඔබ කිතුණුවෙක් හැටියට ඔබ මතක තබා ගන්න එක මහත් මනහර වරප්‍රසාදයක් දෙවියන් වහන්සේ ඔබට මට දී තිබෙන උන්වහන්සේගේ අභිමුඛයට යන්න ලැබීම. And I'm going to use a video of this message that was preached some months ago. දේව ගැතිතුමා පෙන්වන්න යනවා වීඩියෝ පටි වලින් මාස ගානකට ඉස්සෙල්ලා මේ දේව වචනේ බෙදාගත්ත මේ වීඩියෝ වලින්. Because I feel it's good to start this new year this way. දේව ගැතිතුමාට දැනෙනවා මේ අලුත් අවුරුද්ද මේ ආකාරයෙන් දේව වචනය තුලින් මේ පණිවිඩය තුලින් පටන් ගැනීම යහපත් කියලා. You can go before the throne of God to your Father and you will find mercy, you will find grace. ඒක නිසා මතක තබන්න ඔබට වරප්‍රසාදය දීලා තිබෙනවා දෙවියන් වහන්සේගේ අභිමුඛයට එන්න උන්වහන්සේගේ කරුණාවේ සිංහාසනයේ ඉදිරියට එන්න උන්වහන්සේගේ ඒ කරුණාව ලබා ගන්න ඔබට දයාව උන්වහන්සේ නිදහස් කර තිබෙනවා. Anytime you are in need. ඔබට අවශ්‍ය කරන ඕනම මොහොතක ඔබට අවශ්‍ය කරන හැම මොහොතකම උන්වහන්සේගේ අභිමුඛයට යන්න ඔබට වරප්‍රසාදය දෙවියන් වහන්සේ දී තිබෙනවා. Amen. ආමේන්. Also, if you have needs, let them be known to us through SMS, through the Facebook. ඒ වුණත් ඔබට මොකක් හරි යාඥා ඉල්ලීමක් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඔබ දේව ගැතිතුමාට දන්වන්න මැසේජ් වලින් ඒ වගේම ඔබට පුළුවන් දන්වන්න Facebook වලින් දන්වන්න පුළුවන්. Because as we will be reminded again today, we can bring them before the Lord and the Lord will answer. ඒ නිසා දේව ගැතිතුමා නැවත ඔබට මතක් කරනවා ඇදහිල්ලෙන් ඔබ ඒවා දන්වන විට ඔබේ ප්‍රශ්නය ඔබට අවශ්‍ය කරන දේ අරගෙන දෙවියන් වහන්සේගේ අභිමුඛයට ගිහිල්ලා ඔබට අවශ්‍ය කරන ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙවියන් වහන්සේගෙන් ලබා ගන්න පුළුවන් කියලා ඔබට නැවත දේව ගැතිතුමා මතක් කරනවා. We continue to pray for protection for us and our families from this virus. ඒක නිසා නැවත අපි නොකඩවම යාඥා කරන අපේ පෞද්ග අපද සියල්ලද මේ අමාරු විස බීජයෙන් වෛරසයෙන් දෙවියන් වහන්සේගේ ආවරණීය ආරක්ෂාව අපට ලබා දෙන්න කියලා. We keep obeying and following the rules of the government that they say no gatherings together in the churches. ඒ වගේම අපි ආණ්ඩුව තුලින් අපිට දී තිබෙන නීතිද අපි අනුගමනය කරමින් සිටිනවා. ඒ නීතිය තුලින් අපිට දන්වලා තිබෙනවා සභාව එන ඒක අරලා තබන්න එපා කියලා එකට එක් වෙන්න එපා කියලා සභාව තුලට සෙනග. And we pray that soon the Lord will move and the situation will change. අපි විශ්වාස කරනවා ඇදහිල්ලෙන් අපේ ස්වාමී ජේසුස් වහන්සේ ඉදිරියට ඇවිල්ලා මේ දේ විනාශ කරලා අපිට නැවත එකමුතු වෙන්න උන්වහන්සේ සාදලා දෙනවා කියලා. And we will be able to meet together and rejoice together in the Lord. ඒ වගේම අපි නැවත ඒ අමාරුකම් පසු කරමින් උන්වහන්සේ තුල නැවත එකමුතු වෙලා සභාවට ඇවිල්ලා අපි උන්වහන්සේ
සමග ප්‍රීති වෙන්න යන උන්වහන්සේට එනම් নমස්කාර ප්‍රශංසා කරන්න යන එකමුතු වෙලා and pray together to the Lord අපි එකමුතු වෙලා යාඥා කරන්න යන අපේ ස්වාමීන් වහන්සේට and worship the Lord together. අපි උන්වහන්සේව নমස්කාර කරන්න යන එකමුතු වෙලා And let the Lord speak to us through His words when we are together. ඒක නිසා අපි ඉඩ හරිමු ස්වාමීන් වහන්සේට අපි එකමුතු වෙන විට උන්වහන්සේගේ වචනය තුලින් අපිට කතා කරන්න. Now, wherever you are, just join with us to praise the Lord and listen to the word of God. දැන් ඔබ මොන ඉන්න ස්ථානයක මොන තැනක වුණත් ඔබ ඒ ස්ථානයේ සිට ඉඩ හරින්න ප්‍රශංසා කරන්න. ඒ වගේම ඔබ දේව වචනයට සවන් දෙන්න. ඒ තුලින් ඔබට කතා කරන්න ඉඩ හරින්න. Let us pray. අපි ආඥා කරමු. Heavenly Father, we thank you because you are in control of every situation. මේ ස්වර්ගයේ පියාණනි අපි ඔබට ස්තුතිවන්ත වෙනවා පියාණනි මුළු ලෝකෙම පාලනය කරන එකම දෙවියන් වහන්සේ ඔබයි. Lord, we thank you that in this difficult time, you are the one who sits on the throne and you are in control. අපේ ස්වාමීන් වහන්සේ අපි ඔබට කියනවා ස්වාමිනී මේ අමාරු කාලේ ලෝකෙට පැමිණිලා තිබෙනවා ස්වාමීන් වහන්සේ ඒත් ඔබ ස්වාමීන් වහන්සේ එකම ශුද්ධ සිංහාසනයේ සිටින එකම ශුද්ධ දෙවියන් වහන්සේ ඔබ සිටින සිංහාසනයේ. We ask you for protection for us, protection of our families. අපි ඉල්ලනවා ස්වාමිනී අපව ආවරණය ආරක්ෂා කරගත මැනව. අපේ පවුල්ද ආවරණය කර ආරක්ෂා කරගත මැනව. And Lord, as we meet together in the Spirit to praise you and worship you, help us with your Holy Spirit. අපේ ස්වාමීන් වහන්සේ අපි එකමුතු වෙන විට ස්වාමීන් වහන්සේ අපේ ආත්මීක ලෙස ඔබව නමස්කාර කරන්න ආත්මයෙන් අපි එකමුතු වෙන විට ප්‍රශංසා කරන්න නමස්කාර කරන්න අපිට උපකාර කරමැනව ස්වාමීන් වහන්සේ ඔබව නම දින්න. Speak to us through your word. ඔබගේ වචනය තුලින්ද අපිට කතා කරමැනව. Encourage those that are discouraged. ස්වාමීන් වහන්සේ ධෛර්යමත් කරමැනව අධෛර්යමත් සිටින අයව ස්වාමීන් වහන්සේ. Comfort those that are sad. ස්වාමීන් වහන්සේ කනසල්ලෙන් දුකින් සිටින අයව සැනසුව මැනව පියාණන් වහන්සේ. Heal the sick. ස්වාමීන් වහන්සේ රෝගීන්ව සිටිනවද ඔවුන්ව සුව කර මැනව ස්වාමීන් වහන්සේ. Do miracles in situations that they seem impossible to be changed. ස්වාමීන් වහන්සේ ජීවිතවල ස්වාමීන් වහන්සේ හාස්කම් කරමන ඔවුන් හිතන විට කරන්න බෑ කියලා ස්වාමීන් වහන්සේ ඔබගේ හාස්කම් ඔවුන්ගේ ජීවිතවල දැක්ව මැනව ස්වාමීන් වහන්සේ. Let your name be glorified in many ways. ස්වාමී දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඒ සියලු කාරණාවලදී ඔබගේ නාමය පමණක්ම මහිමයට පැමිණෙන්න සැලසුව මැනව. We commit our meeting into your hands, Lord. අපේ මේ යාඥා මෙහෙය අපේ කාලය ඔබගේ හස්තයට අපි කැප කරනවා. And we pray in the name of Jesus. අපි යාඥා කරන්නේ ජේසුස් වහන්සේගේම ශුද්ධ නාමයෙන්. Amen. ආමේන්. Oh
Amen. You have access to the presence of God, to the throne of God. ඔබට කරුණාව දයාව මාර්ගයේ විවර කර තිබෙනවා දෙවියන් වහන්සේගේ සිංහාසනයේ ඉදිරියට ඕන මොහොතක ලං වෙන්න. Amen. And we are going to read Hebrews 4:14 until 16. දවසේ අපි වචනේ කියවන්න යනවා හේබ්‍රේව 4 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ සිට 16 වෙනි පදයේ දක්වා. So let us read it and then explain it. අපි පළමුවෙන් කියමු ඊට පස්සේ දේවගැතුම අපිට පැහැදිලි කරන්න යනවා. Hebrews 4:14. Therefore, since we have a great high priest who has gone through the heavens, Jesus the Son of God, let us hold firmly to the faith we profess. එබැවින් අහස පසු කරගෙන ගියා වූ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් නම් මහත් උත්තම පූජකයෙක් අපට සිටින නිසා අපි ඇදහිල්ල තදින් අල්ලාගෙන සිටිමු. For we don't have a high priest who is unable to sympathize with our weaknesses, but we have one who has been tempted in every way just as we are, yet was without sin. මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම් වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව පව් කිරීමක් නැතුව සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්ය. And verse 16, let us then approach the throne of grace with confidence so that we may receive mercy and find grace to help us in our time of need. බැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම් වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බ වෙන පිණිසද නිස්සකකමින් කරුණාවේ සිංහාසනයට ළඟා වෙමු. Amen. Jesus Christ is exactly the person we need in our life. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි අපේ ජීවිතයට මූලිකයා විය යුත්තේ. අපේ ජීවිතයට උපකාර කරන්න පුළුවන් එකම තැනන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. Jesus is the friend we need. යේසුස් වහන්සේ තමයි අපේ ජීවිතයට අවශ්‍ය කරන හොඳම මිතුරා. Because he is the right person. මාක්නිසාද උන්වහන්සේ නියමාකාරයෙන් නියම මිනිසෙක්ව සිටිනවා. He has the right qualifications. ඒ දේ අපිට දෙන්න නියම අනුග්‍රහය උන්වහන්සේ තුල තිබෙනවා. And he is at the right place. ඒ වගේම නියම ස්ථානයේ උන්වහන්සේ අපිට උපකාර කරන්න සිටිනවා. Amen. Amen. Let us see what we mean by Jesus is the right person for us. මොකද්ද තේරුම් කරන්නේ යේසුස් වහන්සේ නියම මිනිසයාව නියම ස්ථානයේ සිටිනවා කියන එකේ තේරුම? Let's go and read again verse 14. අපි නැවත කියමු හේබ්‍රේව 4:14 වෙනි පදය. Therefore, since we have a great high priest who has gone through the heavens, Jesus, the Son of God, let us hold firmly to the faith we profess. එබැවින් අහස පසු කර ගියා වූ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් නම් මහත් උත්තම පූජකයෙක් අපට සිටින නිසා අපේ ඇදහිල්ල තදින් අල්ලාගෙන සිටිමු. So, in order to understand the meaning, we have to understand who the high priest was in the Old Testament. අපි ජේසුස් වහන්සේ කවුද කියලා හරියට තේරුම් ගන්න නම් අපි ඉස්සල්ලාම තේරුම් ගත යුතුයි පරණ ගිවිසුම ආකාරයෙන් මොකද්ද මේ ශුද්ධ ස්ථානය කියන්නේ කියලා. The high priest was the number one person in the religious system of the Old Testament. පරණ ගිවිසුමේ මේ ශුද්ධ ස්ථානයේ නියම ස්ථානය කියන්නේ නියම ආකාරයෙන් සඳහන් කරලා තිබෙන ශුද්ධ ස්ථානය ගැන. There were various levels of priests, but there was only one high priest. ගොඩාක් පූජකයෝ සිටිනවා නමුත් පූජක ස්ථාන තිබෙනවා නමුත් නියම පූජක ස්ථානයක් නියම ශුද්ධ ස්ථානයක් තිබෙනවා. ඒ ස්ථානයට තමයි ඒ ශුද්ධ ස්ථානය කියන්නේ. What was the main job of the high priest in the Old Testament? මොකද්ද මේ පරණ ගිවිසුමේ ශුද්ධ ස්ථානය කියන ඒ අර්ථවත් කරන්නේ මොකද්ද ඒකේ තේරුම? His main job was to represent the children of Israel on the Day of Atonement. පූජකයා පරණ ගිවිසුමේ පූජකයා කියන්නේ ඒ සමගි කිරීමේ දවසට සේවය කරන ඒ පූජකයාට තමයි ඒ පූජකයා කියන්නේ සමගි කිරීමේ දවස. Now, you may not understand well the meaning, the word atonement. It means ඒ සමගි කිරීමේ දවස කියලා තමයි ඒකට කියන්නේ සමගි කිරීමේ දවස. The covering of sins. ඒ සමගි කිරීමේ දවසේදී ඒ පාපය වසන් යනවා පාපය වෙනුවෙන් පූජා කරන්න යනවා. Okay. On that day, he was allowed to go once a year
ඒ දවසේදී පමණක් ඒ පූජකයා අවුරුද්දකට එකපාරක් විතරක් ඒ ශුද්ධ ස්ථානයට ඇතුල් වෙනවා. Behind the big curtain that was in the temple of God, ඒකට පිටුපසින් තිබෙනවා ලොකු තිරයකින් වසලා තිබෙනවා ඒ ශුද්ධ ස්ථානයට යන්න බැරුව වසලා තිබෙනවා. and that curtain was separating the temple of God in two parts. ඒ තිරේ කර්ම කොටගෙන ශුද්ධ මාලිගාව දෙකකට කොටස් දෙකකට වෙන් කර තිබෙනවා. The holy place ඒ ශුද්ධ ස්ථානය on the one side, එක පැත්තක and behind it, it was the Holy of Holies. ඊට පිටුපසින් තියෙන යනවා ශුද්ධ වූ අති ශුද්ධ ස්ථානය කියලා තිබෙනවා. අති ශුද්ධ ස්ථානය. And only one person in the whole system of the Old Testament could enter behind the curtain to the Holy of Holies. ඒ පාරණ කිවිසුමේ ආකාරයට එක්කෙනෙක්ට අවුරුද්දකට එකවරක් විතරයි එකපාරක් විතරයි ඒ ශුද්ධ ස්ථානයට ඇතුල් වෙන්න වරප්‍රසාදය තියෙන්නේ ඒ පාරණ කිවිසුමේ ක්‍රමයට. And that person was the high priest. ඒ පුද්ගලයාව සිටිනවා ඒ උතු පූජකයෙක් හැටියට සිටිනවා. And he could enter only once a year. ඒ පූජකයාට ඇතුල් වෙන්න පුළුවන් අවුරුද්දකට එකපාරක් විතරයි. On the Day of Atonement. ඒ සමග කිරීමේ දවසට විතරයි ඒ පූජකයාට ඇතුල් වෙන්න පුළුවන්. And the way to enter was having the blood of a goat. ඒ ස්ථානයේ උට ඇතුල් වෙන්න ක්‍රමයක් තියෙනවා. ඒ බැටළුවන්ගේ ලේ අරගෙන ඔහුගේ අතින්. And in the Holy of Holies, it was the Ark of the Covenant. ඒ වගේ මේ ශුද්ධ ස්ථානයේ තුල දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටියට තබලා තිබෙනවා. The Ark of the Covenant symbolized the presence of God. ඒකේ අර්ථය තමයි දෙවියන් වහන්සේගේ අභිමුඛය ඒ ශුද්ධ ඒ පෙට්ටිය මත ඒ ගිවිසුම් පෙට්ටිය මත උන්වහන්සේගේ අභිමුඛය හැම මොහොතකම තිබෙනවා. And on the top of the Ark of the Covenant, it was the mercy seat of God. ඒ ගිවිසුම් පෙට්ටිය උඩින් උන්වහන්සේගේ කරුණාවේ සිංහාසනය යනුවෙන් එතන සඳහන් කරනවා ඒ ආකාරයෙන් සාදලා තිබෙනවා. So the high priest could come inside the curtain. If you imagine the curtain here, ඒ හරියට මේ ස්ථානයේ ඔබ හිතලා බැලුවොත් එතන තිරය තිබෙනවා. ඒ තිරයෙන් ඇතුල් වෙන්න ඒ පූජකයා with the bowl of the blood of the goat, ඒ වගේම බැටළුවගේ ලේ අරගෙන ඔහුගේ අතින් ඒ වාජනයකට අරගෙන he will go to the Ark of the Covenant ඔහු යනවා ඒ ගිවිසුම් පෙට්ටිය ඉදිරියට and pour the blood on the top where it was the mercy seat of God. ඒ ස්ථානෙට ගිහිල්ලා ඔහුගේ අතේ තිබෙන ඒ එළුවන්ගේ බැටළුවන්ගේ ලේ අරගෙන ඒ ගිවිසුම් පෙට්ටිය උඩ තිබෙන සිංහාසනය මත වක් කරනවා. And this ceremony was in order to cover the sins of the children of Israel. මේ දේ කරන්නේ දවසේදී ඔහු මේ දේ සිද්ධ කරන්නේ ඊශ්‍රායල් සෙනග ඒ මුළු ජනතාවගේ පාපය වෙනුවෙන් සමගි කිරීමේ පූජාවක් හැටියට ස්ථානයේ මේ දේ කරනවා. For 1 year. මේ දේ කරන්නේ අවුරුද්දකට එකපාරයි. So he was doing this every year. මේ සෙනග මේ දේ හැම අවුරුද්දෙම එකපාරක් කරමින් සිටිනවා. This ceremony was done on the Day of Atonement every year. මේ සමග කිරීමේ මෙහෙය එනං ඒ කට්ටිය එකතු වෙලා ස්ථානෙට මේ පූජාව මේ ආකාරයෙන් හැම අවුරුද්දෙම එකපාරක් කරනවා. When the high priest died, another high priest was appointed. ඒ පූජකයෙක් එකන පූජකයෙක් මිය ගියොත් නැති වුණොත් වෙන පූජකයෙක් ඒ වෙනුවට පත් කරනවා. And was going to carry this ceremony every year. මේ කරන කාරණය දිගටම කරමින් හැම අවුරුද්දෙම කරමින් යනවා. But God's plan, this ceremony, this religious system was not going to last forever. ඒ වුණාට දෙවියන් වහන්සේට සලස්මක් තිබ්බා මේ කරන මේ පූජාව මේ කරන ක්‍රමය මේ ආකාරයෙන් සදාකාලෙටම කෙරෙන්න යන්නේ වෙන දෙයක් දෙවියන් වහන්සේට තිබුණා කරන්න වෙන දෙයක් කරන්න ඒ දෙවියන් වහන්සේගේ හදවත තුල තිබුණා. Now that our Lord Jesus came, the religious system of the Old Testament is abolished, is finished. දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අලුත් ගිවිසුමට පැමිණියා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණු කරගෙන ඒ පරණ ගිවිසුමේ ඒ ක්‍රමය අද දවසේ වෙනස් කර තිබෙනවා. Christ became our great high priest. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ ජීවිතවල අප වෙනුවෙන් උතුම් වූ පූජකයෙක් ලෙස පැමිණියා.
And after the coming of Christ here, there is no need to repeat this day of atonement, day of forgiveness of sins. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ආවට පස්සේ ජේසුස් වහන්සේ කරපු ඒ පූජාව කරුණු කොටගෙන කරාට පස්සේ ඒ පරණ කිවිසුමේ මේ කරන ආගමික ක්‍රමය දැන් සෙනගට මිනිසයන්ට අවශ්‍ය නැහැ. Through Jesus' death on the cross, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේදී මිය ගියා. he had made the final atonement, the final sacrifice. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැමිණලා කුරුසයේදී අවසානයේට ඒ සියල්ලම උදෙසා තමගේ ජීවිතේ පූජා කරා. ඒ ජීවිතය දුන්නා. So our sins are covered, are forgiven. ඒ පූජාව කරුණු කොටගෙන අපේ පාප වලට සමාව, ඒ වගේම අපේ සියලුම වැරදි වලට සමාව ලැබිලා තිබෙනවා. And there is no need for any more sacrifices. ඒක නිසා අපට තවත් මනුස්ස ජීවිත වලට අවශ්‍ය නැහැ ඒ සත්තුන්ගේ පූජා කිරීම. So because of that, Jesus is the right person to hear our prayers. මේ දේ කරුණු කොටගෙන ජේසුස් වහන්සේ නියම ස්ථානයේ ඉන්නවා අපේ සියලු යාඥාවල් වලට පිළිතුරු දෙන්න. Because he opened the curtain that separated the presence of God from people for good. ඒ මක්නිසාද ජේසුස් වහන්සේ මේ තිරය අයින් කරා දෙවියන් වහන්සේගේ අභිමුඛයට එන්න පිණිස අපිට හොඳ එනං අපිට කරුණාව ලැබෙන පිණිස අද දවසේ තිරය විවර කර තිබෙනවා ජේසුස් වහන්සේ. And he is there in the Holy of Holies. දැන් ඒ අපේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධ ස්ථානයේ වැඩ සිටිනවා. The same Jesus that walked on this earth is in heaven now. ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේම මේ පිට ගමන් කර ඒ ජේසුස් වහන්සේම දැන් ස්වර්ගයේ ඒ ශුද්ධ ස්ථානයේ වැඩ සිටිනවා. And he has opened the way for us to come to the presence of God. ඒ ක්‍රිස්තුස් වහන්සේ විසින්ම ඒ මාර්ගය අපිට විවර කර තිබෙනවා. දැන් අපිට දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන්න වරප්‍රසාදය තිබෙනවා. And this is the only way we can come into the presence of God through Jesus Christ. එකම මාර්ගය තියෙන මනුස්සයර දෙවියන් වහන්සේ තුලට එන්න එනම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණු කරගෙන විතරයි මනුස්සයෙකුට දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන්න පුළුවන්. Amen. Jesus says, I'm the door. No one comes to the Father except through me. ජේසුස් වහන්සේ පවසනවා මමයි දොරටුව මම කරුණු කොටගෙන මිස පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්න වෙන කිසිම දොරක් නැහැ කියලා උන්වහන්සේ පවසනවා. Amen. So Jesus is the right person for us when we want to come and pray into the presence of God. ඒක නිසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ ජීවිතවල හරි පුද්ගලයාව සිටිනවා. උන්වහන්සේ කරුණු කොටගෙන විතරයි ඒ පියාණන් වහන්සේගේ අභිමුඛයට යන්න අපිට කරුණාව තිබෙන්නේ. Amen. And Jesus has the right qualifications to help us. ඒක නිසා ජේසුස් වහන්සේට අවශ්‍ය කරන නියම තත්වය තිබෙනවා අපට උපකාර කරන්න බලය තිබෙනවා. And we can see this in verse 15. අපිට ඒ දකින්න පුළුවන් හේබ්‍රේව 4 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේදී. Hebrews 4:15. For we do not have a high priest who is unable to sympathize with our weaknesses, but we have one who has been tempted in every way, just as we are, yet was without sin. මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම් වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව පව් කිරීමක් නැතුව සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්ය. Amen. Jesus is touched by our weaknesses. ජේසුස් වහන්සේ අපේ දුර්වලකම් වලට අපිට උපකාර කරනවා. Whatever touches us touches him. ඒ උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ අපේ පරීක්ෂාවලදී උපකාර කරනවා. මක්නිසාද උන්වහන්සේ පරීක්ෂා කරනු ලැබූ කෙනෙක් නිසා. He says, I feel your pain. ඒක නිසා උන්වහන්සේ දන්නවා මනුසාකාරයෙන් සිටපු නිසා මම දන්නවා ඔබට එන පරිස්සාවල් වේදනාවල් මම දන්නවා කියනවා. He is moved by our sorrow, our sadness. මක්නිසාද උන්වහන්සේ අපි වාගේම පරීක්ෂාවල් ලැබපු කෙනෙක් නිසා උන්වහන්සේ දන්නවා අපිට එන පරීක්ෂාවල් අපේ දුර්වලකම්. He sees our tears. ඒ වගේම උන්වහන්සේ දකිනවා අපේ කඳුළු. He is touched by our failures. උන්වහන්සේ අපේ වේදනාවල් එනං අපේ දුර්වලකම් උන්වහන්සේ දරාගත්තා. He knows what we are going through. උන්වහන්සේ දන්නවා අද දවසේ අපි ගමන් කරන මාර්ග අපි ඉන්න තත්ත්වය උන්වහන්සේට දැනෙනවා. He knows our pain. උන්වහන්සේ දකිනවා අපේ වේදනාවල්. He sees our weaknesses. උන්වහන්සේ දකිනවා අපේ දුර්වලකම්. And he truly understands what we are going through. මක්නිසාද උන්වහන්සේ සත්‍ය වශයෙන්ම දන්නවා අද දවසේ අපි පසු කරන දේවල්. So our high priest Jesus is
sympathetic to us, understands us. ඒ අපේ උතුම් වූ පූජක වූ ජේසුස් වහන්සේ අපේ හැම දුර්වලකමක්ම උන්වහන්සේ දකිනවා. Because he understands where we are coming from. මක්නිසාද උන්වහන්සේට තේරෙනවා අපි කොයි සිටද උන්වහන්සේ ඉදිරියට එන්නේ කියලා. He can relate to us. උන්වහන්සේට පුළුවන් අපේ තත්ත්වය හඳුනගන්න. Jesus walked in our shoes, walked like us, උන්වහන්සේ මේ මීපිට ඔබ මම වගේ මේ මීපිට ගමන් කරා. because he was one of us. මක්නිසාද උන්වහන්සේ අපි වගේ එක්කෙනෙක්ව සිටියා. In God's plan, God wanted Jesus to understand us. මක්නිසාද දෙවියන් වහන්සේගේ සලස්ම නම් උන්වහන්සේට අවශ්‍ය වුණා මිනිස්යාව දැනගන්න ක්‍රිස්තුස් වහන්සේ කරුණු කොටගෙන. In order to be qualified to be our Savior, our High Priest, our Mediator. ඒක නිසා මේ උන්වහන්සේව තබල උන්වහන්සේ ආවේ අපේ උතුම් පූජක හැටියට අපේ ගැලවුම්කාරය හැටියට අපිව නිදහස් කරන පිණිස මේ මීපිටට දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේව පැමිණුවේ. And that is exactly what the Son of God did. ඒ දේ තමයි මේ මීපිටට ඇවිල්ලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවේදී කරේ. He became one of us. මක්නිසාද උන්වහන්සේ අපි වගේ කෙනෙක් හැටියට පත් වෙලා මේ ලෝකෙට පැමිණියා. He was born of a woman. උන්වහන්සේ මේ ලෝකෙට ඉපදුනා මාවක්ගෙන් කාන්තාවක්ගෙන්. He experienced our physical limitations. උන්වහන්සේට දැනෙනවා අපේ මාංශයේ සෑම ක්‍රියාවක්ම උන්වහන්සේට දැනෙනවා. He knows what it means to be hungry. උන්වහන්සේ දන්නවා බඩගින්න කියන්නේ කුමක්ද කියලා. He knows what it means to be thirsty. උන්වහන්සේට දැනෙනවා මොකද්ද සිවහ කියන්නේ කියලා පිපාසය. He knows what it means to be tired. උන්වහන්සේ දන්නවා වෙහෙස කියන්නේ කුමක්ද කියලා. He knows what it means to feel cold. උන්වහන්සේ දන්නවා මොකද්ද සීතල කියන්නේ කියලා. He knows what it means to have joy, to be joyful. උන්වහන්සේ දන්නවා ප්‍රීතිය කියන්නේ කුමක්ද කියලා. He knows what it means to be angry, උන්වහන්සේ දන්නවා තරහ යනවා කියන එක මොකක්ද කියලා. to be sad. ඒ දුක කියන එක මොකක්ද කියලා. He knows what it means to be betrayed by one of your friends. උන්වහන්සේ දන්නවා ඔබේ මිතුරෙක්ගෙන් ඔබ පාවලා දෙන එකත් උන්වහන්සේ දන්නවා මිතුරන් වෙනුවෙන්. He experienced our spiritual battles. උන්වහන්සේ ඒ අපි වගේම මේ ආත්මික යුද්ධේ උන්වහන්සේ අත්දැක්කා. He was tempted like you and me. උන්වහන්සේද අපි වගේ පරීක්ෂා කරනු ලැබුණු කෙනෙක්. He faced discouragement. උන්වහන්සේ මේ සියලු දේවල් දරාගත්තා. උන්වහන්සේ මේ සියලු දේවල් වින්දා. Amen. So our high priest is not just sitting in heaven without understanding us. අපේ ස්වර්ගයේ සිටින අපේ උතුම් වූ පූජකයාණෝ නිකාගේ සිංහාසනයේ සිටින්නේ නැහැ. මේ දේවල් නොදැනුවත්ව නෙමෙයි උන්වහන්සේ සියල්ල දැනුවත්ව උන්වහන්සේ සිංහාසනයේ වැඩ සිටිනවා. Jesus does not say, I don't understand you. I don't understand what you are passing through because he passed from it. ජේසුස් වහන්සේ කියන්නේ නැහැ ඔබ අද පහු කරන එක මට දැනෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ කියලා. මක්නිසාද ඔබ පසු කර ආකාරයෙන්ම උන්වහන්සේත් මේ මීපිටදී දුක් කඳුළු මැද්දේ ගමන් කරා. Jesus does not see us as a group of dirty humans that always we have problems. ජේසුස් වහන්සේ අප දෙස බලන්නේ නැහැ අපි නිකන් කිලිටු සෙනගක් ලෙස අපි හැමතිස්සෙම පාපයෙන් පිරී සිටින සෙනගක් හැටියට උන්වහන්සේ අප දෙස බලන්නේ නැහැ. I mean, he knows what we face because he faced it. මක්නිසාද උන්වහන්සේ දන්නවා අද දවසේ අපි මුහුණ දෙන හැම දෙයක්ම මක්නිසාද ඒ හැම දෙයකටම උන්වහන්සේත් මුහුණ දුන්නා මීපිටදී. He knows what we are going through because he has gone through it. උන්වහන්සේ දන්නවා අපි පසු කරන හැම දෙයක්ම අද දවසේ උන්වහන්සේ සියලු මාර්ග පසු කරලා තමයි ස්ථානෙට ගියේ. Amen. And that is why he is so patient with us. ඒක නිසායි උන්වහන්සේ අප එක්ක ඉතාම ඉවසිලිවන්තකමින් සිටින්නේ. That is why he is willing to help us. ඒක නිසායි උන්වහන්සේ අපට උපකාර කරන්න සූදානම්ව සිටින්නේ. Because he passed it himself. මක්නිසාද උන්වහන්සේ මේ පරීක්ෂා මැද්දේ ගමන් කරන නිසා උන්වහන්සේට දැනෙනවා. He appreciates our problems and our struggles. උන්වහන්සේ අප පසු කරන වේදනාවල් ඒ විවිධාකාර මාර්ග අමාරුතෙන් උන්වහන්සේ අගය කරමින් ඒවා ලබා ගන්නවා. Amen. You see, Jesus defeated Satan in every area. මතක තබා ගන්න ජේසුස් වහන්සේ යක්ෂයාගේ සියලු මාර්ග විනාශ කරා කියලා සියලුම දේවල්. Where we failed, Jesus succeeded. ඒ අපි පරදින හැම ස්ථානයකදීම ජේසුස් වහන්සේ ජයගත්තා. Where we gave in, Jesus stood. අපිට පරාජය වෙච්ච අපි දීපු හැම ස්ථානයකදීම දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ සියලු දේවල් වලින් මොකද්ද ජයග්‍රහණය ලබා ගත්තා. Where we fell down under pressure, Jesus stood and obeyed God.
ඒ මතක තබා ගන්න අපි දුර්වලව අපි වැටුණු හැම මොහොතකදීම උන්වහන්සේ ස්ථානවලදී නැගිට්ටා දෙවියන් වහන්සේගේ අභිමුඛේ. I mean, he was tempted, but he never fell into temptation and he never sinned. මතක තබා ගන්න උන්වහන්සේ පරීක්ෂා කරා නමුත් ඒ පරීක්ෂාවට උන්වහන්සේ වැටුන්නේ නැහැ. ඒ පරීක්ෂාවෙන් ජේසුස් වහන්සේ ජයගත්ත කියලා මතක තබා ගන්න. I mean, you can understand the strength of temptation ඔබට තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ පරීක්ෂා කරන එක කියලා පරීක්ෂාව කියන එක. which is like a strong wind. හරියට පරීක්ෂා කරනවා කියන්නේ හරියට තද හුලඟක් ඇවිල්ලා ඒ හුලඟට ගහගෙන යනවා වගේ. And how do you understand the strong wind? ඔබට කොහොමද දැනෙන්නේ බලවත් හුලඟක් ඔබට හමන විට? When the wind is blowing, you run against it, and then you understand how strong the wind is. ඔබට දැනගන්න පුළුවන් හුලඟ කොහොමද එන්නේ කියලා. හුලඟ ඉස්සරහට ගහන විට ඔබ හුලඟ පසු කරගෙන යන්න ඉදිරියට යනවා. If you just lie down, you will not feel the strength of the wind because it will just blow. ඔබ ඒ හුලඟ එන විට නැමිලා ඔබ ඒකට කවර් වෙන්නේ නැත්නම් හුලඟ නිකන් ගහගෙන යනවා පැත්තකට. And if you want to face temptation, you have to stand against the wind. ඔබට ඒ පරිස්සාවල් වලට ඔබ මුහුණ දෙන්න ඕන නම් ඔබ හරියට හුලඟක් එද්දී හුලඟ ඉදිරියේ අභිමුඛයේ සිටිනවා වගේ ඔබ සිටගෙන ඉන්න ඕනයි පරිස්සාව ඉදිරියේ. And because Jesus faced temptations like we faced, මාක්නිසාද ජේසුස් වහන්සේ ඒ පරිස්සාවල් වලට මුහුණ දුන්නා. අද දවසේ අපි පරිස්සාවල් වලට මුහුණ දෙනවා වගේ. now he's never surprised of the things we will tell him in prayer. ඒක නිසා උන්වහන්සේ පුදුමයටපත් වෙන්න යන්නේ නැහැ. අපි පරිස්සාවට වැටිලා ඒ පරිස්සාවල් මැද්ද සිට අපි උන්වහන්සේට යාඥා කරන විට උන්වහන්සේ පුදුමයටපත් වෙන්න යන්නේ නැහැ. මාක්නිසාද උන්වහන්සේ වේදනාවල පීඩාවල් විඳ නිසා. Jesus wants you to be honest when you pray. උන්වහන්සේට අවශ්‍යයි ඔබ උන්වහන්සේට යාඥා කරන විට අවංකකමින් උන්වහන්සේට යාඥා කරන්න. Don't think that he will be shocked from the things you will tell him about what you have done. ඔබ බය වෙන්න එපා. ඔබ පුදුමයටපත් වෙන්න එපා. ඔබ උන්වහන්සේට යාඥා කරමින් උන්වහන්සේට කාරණා කතා කරන්න යද්දී උන්වහන්සේ බයපත් වෙලා විශ්මයටපත් වෙයි කියලා ඔබ හිතන්න එපා. He knows about it. මාක්නිසාද උන්වහන්සේ දන්නවා මේ සියලු කාරණාවල් අපේ ජීවිතවල. He has heard it before. මේ උන්වහන්සේ සියල්ල ඔබ මම පසු කරන හැමදේම උන්වහන්සේට පෙර උන්වහන්සේට දැනিলা තිබෙනවා, ඇහිලා තිබෙනවා, දැනিলা තිබෙනවා. Amen. And when we pray, we don't have to prove ourselves to God. අපි යාඥා කරන විට අපි විසින්ම උන්වහන්සේට සත්‍ය කරලා අපි සත්‍ය කියලා පෙන්වන්න අවශ්‍ය නැහැ. And think, oh, I must say good prayers, good words, so God will listen to me. ඒක නිසා ඔබට මට ඕනේ හොඳ යාඥාවෙන් මම හරියට හොඳ යාඥාවක් අරගෙන හරියටම දෙවියන් වහන්සේට සුද්ධ ලෙස යාඥා කරන්න ඕන කියලා අවශ්‍ය නැහැ. That's not the way God listens. ඒ ආකාරයෙන් නෙමෙයි දෙවියන් වහන්සේ මනුස්සයාට සවන් දෙන්නේ. God sees if you are washed by the blood of Jesus, දෙවියන් වහන්සේ එක දෙයයි දකින්නේ ඔබ ජේසුස් වහන්සේගේ ලේ වලින් පවිත්‍ර වෙලා සිටිනවද කියලා. and he will listen to you whether you have nice words in your prayers or whether you pray and it's not nice words. ඒ ලේ වලින් පවිත්‍ර වෙලා සිටිනවා නම් දෙවියන් වහන්සේ ඔබගේ යාඥාව අසන්න යනවා. ඒක හරි වුණත් වැරදි වුණත් උන්වහන්සේ ඔබේ යාඥාවට පිළිතුරු දෙන්න යනවා. Amen. God listens to us because of his grace. මාක්නිසාද දෙවියන් වහන්සේ අපට සවන් දෙන්නේ උන්වහන්සේගේ අනුග්‍රහය කරුණාවන්තකම නිසායි. So when you are praying, don't try to think to find good words so God will listen to you. ඔබ යාඥා කරන විට ඔබ හොයා ගන්න ඔබේ බුද්ධියෙන් ඔබ හිතන්න එපා මම හොඳ යාඥාවක් ලස්සනට දෙවියන් වහන්සේට යාඥා කරන්න ඕන කියලා ඔබ හිතා ගන්න එපා. Just look at the cross of Jesus and go with faith to the Lord and he will listen to you. ඔබ යාඥා කරන්න කුරුසේ ඉදිරියට එන ජේසුස් වහන්සේව මතක් කරගෙන ඒ පූජාව මතක් කරගෙන දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඇවිල්ලා උන්වහන්සේට යාඥා කරන්න. Amen. Amen. So Jesus is qualified to listen to us and he is qualified to be there because he understands what we have passed through. උන්වහන්සේ ස්ථානයේ සිටිනවා. ඒකට වරප්‍රසාදය ලැබලා තිබෙනවා. ජේසුස් වහන්සේට බලය තිබෙනවා. ඒ හැම තත්ත්වයක්ම උන්වහන්සේට තිබෙනවා. ඔබේ යාඥාවල වලට පිළිතුරු දෙන්න ඔබට සවන් දෙන්න උන්වහන්සේට බලය තිබෙනවා. Amen. And Jesus is at the right place so we can pray to him. මාක්නිසාද උන්වහන්සේ නියම ස්ථානයේ වැඩ සිටිනවා. ඒක නිසා අපිට උන්වහන්සේට යාඥා කරන්න පුළුවන්. Let us read verse 16. අපි බලමු 16 වෙනි පදය. Hebrews 4:16. Let us then approach the throne of grace with confidence
so that we may receive mercy and find grace to help us in our time of need. එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම් වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසකකමින් කරුණාවේ සිංහාසනයට ළඟා වෙමු. Amen. Amen. How is this throne called? කොහොමද මේ සිංහාසනයට කතා කරන්නේ? මොකක්ද ඒකට යොමු කරන වචනය? The throne of grace. ඒකට කියනවා කරුණාවේ සිංහාසනය කියලා. Because of Jesus, this throne of God is called the throne of grace. මාක් නිසාද මේ දෙවියන් වහන්සේගේ සිංහාසනය නම් ක්‍රිස්තුස් වහන්සේගේ සිංහාසනයට නම් දරලා තියෙන්නේ කරුණාවේ සිංහාසනය කියලායි. When you come before the throne of grace, you will not be turned away. ඔබ ඒ කරුණාවේ සිංහාසනයේ ඉදිරියට එන විට එතනින් ඔබව අහකට දාන්න යන්නේ නැහැ. Many people think that God's throne is like the seat of a cruel judge. ගොඩාක් මිනිස්සු හිතනවා දෙවියන් වහන්සේගේ සිංහාසනය එක විනිශ්චය කරන තැනක් ස්ථානයක් කියලා. And many have the idea that God is sitting on this throne, angry with us, ready to punish us. ගොඩාක් අය හිතනවා දෙවියන් වහන්සේ මේ උන්වහන්සේගේ සිංහාසනයේ වැඩ සිටිනවා. ඒ සිංහාසනයේ සිට අපිට මිනිස්යාව විනිශ්චය කරන්න පහර දෙන්න බලාගෙන සිටිනවා කියලා ගොඩාක් අය හිතනවා. But that is not true. නමුත් ඒක සත්‍යයක් නෙමෙයි. Because of Jesus' sacrifice, this throne is a throne of grace. මාක් නිසාද ජේසුස් වහන්සේගේ කුරුස පූජාව කරුණු කොටගෙන දේව සිංහාසනයට අද සදාන් කරනවා. ඒකට කරුණාවේ සිංහාසනය කියලා. And when we go there, in the name of Jesus, God opens his arms for us. අපි ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒ සිංහාසනයේ ඉදිරියට යන විට දෙවියන් වහන්සේගේ හස්තය අප වෙනුවෙන් විවර වෙන්න යනවා. උන්වහන්සේ අපව තුරුම් කරගන්න යනවා. He says, I'm glad that you came. උන්වහන්සේ පවසන්න යනවා මම ඊට ප්‍රීති වෙන්න යනවා ඔබ මගේ සිංහාසනයේ ඉදිරියට ආපු නිසා කියලා. He says, you are welcome here. උන්වහන්සේ කියනවා ඔබව කරුණාවෙන් ඔබව පිළිගන්නවා කියලා ස්ථානයට. And he calls you by your name because he knows your name. උන්වහන්සේ සිංහාසනයේ සිට ඔබගේ නම කියලා අපට කතා කරනවා. මක් නිසාද ඔබගේ නාමය උන්වහන්සේ දන්නවා ඔබේ නම. And he says, my child, what can I do for you today? උන්වහන්සේ එතනින්දා කියනවා මගේ දරුවා ඔබ වෙනුවෙන් අද දවසේ මම මොකක්ද කරන්න ඕන කියලා ඔබගෙන් අසන්න යනවා. Amen. That is why we can go with confidence. ඒක නිසායි අද දවසේ අපිට ඒ ස්ථානයට යන්න පුළුවන් බලාපොරොත්තුවක් ඇතුව. With boldness. ඒ වගේම ඇදහිල්ලෙන් නිර්භීතකමින් ඒ සිංහාසනයේ ඉදිරියට යන්න පුළුවන්. With freedom to speak. අපිට නිදහස තිබෙනවා අපිට ඕන දෙයක් ඒ සිංහාසනයේ ඉදිරියට ගිහින් කතා කරන්න. And when we come before God, අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන විට we do not have to pretend. අපි උන්වහන්සේ ඉදිරියට යන විට අප විසින්ම අපි පහත් කරගන්නේ නැතුව ස්ථානයට යන්න පුළුවන්. We do not have to feel ashamed. අපිට ලැජ්ජාවක් නැතුව අපිට ස්ථානයට කෙලින්ම යන්න පුළුවන්. We do not have to watch our words thinking that we made something wrong to God. අපේ කරපු වැඩ අපි දෙවියන් වහන්සේට විරුද්ධව යම් කිසි දෙයක් කරලා තිබෙනවද ඒව ගැන හිතන්න ඕනේ නැහැ. අපිට උන්වහන්සේගේ අභිමුඛයට යන්න පුළුවන්. But we can unburden our loads and open our hearts to God. අපේ සියලු බාර උසුලගෙන අපේ වේදනාවල් අපේ සියල්ල රැගෙන අපි උන්වහන්සේගේ අභිමුඛයට යන්න උන්වහන්සේ කරුණාව දී තිබෙනවා. Amen. God has given to every Christian දෙවියන් වහන්සේ දීලා තිබෙනවා හැම කිතුණුවෙකුටම a card of access. Card. උන්වහන්සේ අපිට කාඩ් එකක් වගේ දීලා තිබෙනවා හැම කෙනෙක්ටම උන්වහන්සේ දීලා තිබෙනවා හැම කිතුණුවෙකුටම. And writes on it ඒක තුල ලියලා තිබෙනවා free entry to the throne room of God. එතන ලියලා තිබෙනවා නිදහස්කම තිබෙනවා දෙවියන් වහන්සේගේ සිංහාසනේ නම් උන්වහන්සේගේ අභිමුඛයට එන්න පුළුවන් කියලා ඒ කාඩ් එකේ ලියවිලා තිබෙනවා. It's a card of free entry. ඒ කාඩ් එක කරුණු කොටගෙන නිදහසේ ඇතුල් වෙන්න වරප්‍රසාදය තිබෙනවා. And it is done with the blood of Jesus. ඒ කාඩ් එක හදලා තිබෙන්නේ ජේසුස් වහන්සේගේ ලේ වලින් කියලා මතක තබා ගන්න. We all have this card. අපි හැම කෙනෙක්ටම ඒ කාඩ් එක තිබෙනවා. But we must use it. නමුත් අපි ඒ කාඩ් එක පාවිච්චි කළ යුතුයි. I can keep the card in my pocket. දේවගැතුමාට පුළුවන් ඒ කාඩ් එක ඒ සාක්කුවේ දාගෙන සිටින්න. I know that I have a free access to God. එතුමා දන්නවා දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන්න නිදහස වරප්‍රසාදය තිබෙනවා කියලා. But if I don't take it out to use it to go to pray, then it's useless. ඒ කාඩ් එක අරගෙන දෙවියන් වහන්සේගේ අභිමුඛයට මම යන්නේ නැත්නම් ඒ කාඩ් එක තබාගෙන සිටීම මට මෝඩකමක් වෙන්න යනවා. Yes, I have the card.
ඔව් මට ඒ කාඩ් එක තිබෙනවා. but I must use it. නමුත් ඒ කාඩ් එක මම පාවිච්චි කළ යුතුයි. I must pray. මම යාඥා කළ යුතුයි. I must go before God. මම දෙවියන් වහන්සේගේ අභිමුඛයට යා යුතුයි. That's why we were given this card. ඒ නිසායි මේ ඒ කාඩ් එක අපිට දීලා තිබෙන්නේ. Amen. Amen. And when we come to the throne of grace, we will receive mercy and find grace. අපි මේ කරුණාවේ සිංහාසනයේ ඉදිරියට ලං වෙන විට අපිට කරුණාව ලැබෙන්න යනවා. ඒ වගේම අපිට අනුග්‍රහය ලැබෙන්න යනවා කියනවා. How many times have you messed things up in your life? ඔබේ ජීවිතේ කී වතාවක් ඔබේ ජීවිතේ අවුල් වෙලා ඔබේ ජීවිතේට ගොඩාක් ප්‍රශ්න ඇවිල්ලා තිබෙනවද? The answer is many times, and that is for all of us. ඒකේ පිළිතුර තමයි අපි ගොඩාක් අපිට ඒ දේ ඇවිල්ලා තිබෙනවා. ඒ අපි ගොඩාක් අයට මේ වගේ බාධාවල් පැමිණලා තිබෙනවා ජීවිතේ. And the only thing we can say to God at that time, අපිට එක දෙයක් කියන්න පුළුවන් මේ මොහොතේදී දෙවියන් වහන්සේට, Lord, have mercy to me. අපිට එක දෙයක් කියන්න පුළුවන් ස්වාමීනි ඔබගේ කරුණාව මට සෑහේ කියලා. I did another mess. මට තවත් එක දෙයකින් මම පරාජය වුණා. I have put myself to greater problems. මගේ ජීවිතේ මම ගොඩාක් ප්‍රශ්න මැද්දේ මම ගමන් කරනවා. I have put others to greater problems. මම අනිත් අයව ගොඩාක් ප්‍රශ්න මැද්දට දාලා තිබෙනවා. I need your mercy. මට අවශ්‍යයි ඔබගේ කරුණාව. Forgive me. මට සමාව දෙන්න. And God will give you mercy. මතක තබා ගන්න දෙවියන් වහන්සේ ඔබට අනිවාර්යයෙන්ම ඔබට කරුණාව දෙනවා කියලා. Amen. And also it says you will find grace to help you in the time of need. ඔය ඒ වගේම පවසනවා ඔබට අවශ්‍ය කරන නියම වේලාවට අනුග්‍රහය දෙනවා කියලා. God answers always at the right time. මතක තබා ගන්න දෙවියන් වහන්සේ අපිට පිළිතුරු දෙන්නේ නියම වේලාවට පිළිතුරු දෙනවා කියලා හොඳට මතක තබා ගන්න. Not too soon and not too late. මතක තබා ගන්න ඉක්මනිනුත් නෙමෙයි පරක් වෙලත් නෙමෙයි. Because many times when we pray we want the answer now. අපි ගොඩාක් යාඥා කරන අවස්ථාවවලදී අපි යාඥා කරනවා මට දැන් අවශ්‍යයි මගේ ප්‍රශ්නෙට උත්තර කියලා. But your now and God's now may be different. සමහර විට ඔබේ දැන් ඒ වගේම දෙවියන් වහන්සේගේ දැන් වෙනස් වෙලා ඇති ඒ කාලය. You have to trust God that He has the right time. ඔබ උන්වහන්සේ විශ්වාස කරන්න උන්වහන්සේ නියම වේලාවට ඔබට පිළිතුරු දෙනවා. God gives you grace, it says, at the time that you need it. උන්වහන්සේ පවසනවා උන්වහන්සේගේ කරුණාව මන් නියම වේලාවට ඔබට දෙනවා කියලා උන්වහන්සේ පවසනවා. Amen. And it is great to feel that I have this freedom. මට ඒක ඉතා මහත් වරප්‍රසාදයක් මේ කරුණාවේ නම් මේ ගැලවීම නිදහස දෙවියන් වහන්සේගෙන් ලැබිලා තිබෙන නිසා. You are His son, you are His daughter, and you can go before Him anytime. ඔබ දෙවියන් වහන්සේගේ දියණියක් එහෙම නැත්නම් පුත්‍රයෙක් ඔබට පුළුවන් ඒ දෙවියන් වහන්සේගේ සිංහාසනය ඉදිරියට ඕන මොහොතක යන්න. God will not turn you away. උන්වහන්සේ කවදාකවත් ඒ සිංහාසනය ඉදිරියට යන විට ඔබ පැත්තකට දාන්නේ නැහැ. That is the confidence, that is the boldness, that is the freedom to go before God and speak. මේක තමයි නිර්භීතකම අපිට දීලා තිබෙන ඇදහිල්ල ඒ වගේම විශ්වාසය උන්වහන්සේ දීලා තිබෙනවා උන්වහන්සේගේ සිංහාසනයේ ඉදිරියට අපිට යන්න. Amen. When you go to pray, go with this attitude. I have a free access before the throne of God. ඔබ දෙවියන් වහන්සේ වෙතට යාඥා කරන විට උන්වහන්සේ ළඟට යන්න මක් නිසාද ඔබ මතක තබා ගන්න ඔබට නිදහස දීලා තිබෙනවා උන්වහන්සේගේ සිංහාසනයේ ඉදිරියට එන්න උන්වහන්සේ කරුණාව දීලා තිබෙනවා කියලා. Amen. Glory to God. දෙවියන් වහන්සේට මහිම So, වේවා. let us read again the 3 verses. අපි එකට කියමු මේ පද තුන නැවත. Hebrews 4:14 to 16. ඒප්‍රිල් 4 ඉඳන් 14 ඉඳන් 16 දක්වා. Therefore, since we have a great high priest who has gone through the heavens, Jesus the Son of God, let us hold firmly to the faith we profess. You can say it together, all of you. අපි එකට කියවන්න පුළුවන් ඔයාලට කියවන්න පුළුවන් එකට. එබැවින් ආස පසු කරගෙන ගියා වූ දෙවියන් වහන්සේගේ පුත්‍ර යේසුස් නම් මහත් පුරුෂයෙක් අපට සිටින නිසා අපි ඇදහිල්ල තදින් අල්ලාගෙන සිටිමු. අපට සිටින්නේ අපේ දුර්වලකම් වලදී අපේ දුක නොදැන උත්තම පුරුෂයෙක් නොවේ. Amen. 15. For we do not have a high priest who is unable to sympathize with our weaknesses, but we have one who has been tempted in every way, just as we are, yet was without sin. මක් නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම් වලදී අපේ දුක නොදැන උත්තම පුරුෂයෙක්
පූජකයෙක් නොව පව් කිරීමක් නැතුව සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්ය. And 16. Let us then approach the throne of grace with confidence, so that we may receive mercy and find grace to help us in our time of need. එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම් වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්පවන පිණිසද නිසක කමින් කරුණාවෙන් සිංහාසනයට ළඟා වෙමු. ආමේන්. Amen. This is good news for all of us. මේක ඇවිල්ලා සුබ ආරංචියක්ව තියෙන්න යනවා අපි හැම කෙනෙක්ටම. We have a friend at high places. මතක තබා ගන්න ඒ උසස් ස්ථානයේ අපිට මිතුරෙක් සිටිනවා කියලා. We have connections in heaven. අපිට ස්වර්ගයේ රාජ්‍ය සමග සම්බන්ධකමක් තිබෙනවා. We have a friend on the throne of grace. ඒ කරුණාවේ සිංහාසනයේ අපිට මිතුරෙක් සිටිනවා. And he delights to answer our prayers. අපේ හැම යාඥාවකටම පිළිතුරු දෙන්න උන්වහන්සේ බලාගෙන සිටිනවා කියලා මතක තබා ගන්න. Amen. Jesus is the right person. ජේසුස් වහන්සේ ඒ නියම පුද්ගලයාව සිටිනවා. Jesus has the right qualifications. ඒ දේ කරන්න උන්වහන්සේට නියම වරප්‍රසාදය තිබෙනවා. Jesus is at the right place. ජේසුස් වහන්සේ නියම ස්ථානයේ වැඩ සිටිනවා. Now I am a personal friend of God's Son. මම දෙවියන් වහන්සේගේ පෞද්ගලික මිතුරෙක් හැටියට සිටිනවා කියලා මතක තබා ගන්න ඔබ. I am a member of God's family. මම දෙවියන් වහන්සේගේ පවුලේ සමාජිකයෙක්ව සිටිනවා කියලා මතක තබා ගන්න. I am a citizen of heaven. ඔබට ස්වර්ග රාජ්‍යයේ පුරවැසිභාවය තිබෙනවා කියලා මතක තබා ගන්න. Amen. And because of this, I have a standing, a privilege. ඒක නිසා ඔබට මට ඒ සිංහාසනයේ ඉදිරියේ වරප්‍රසාදය තිබෙනවා සිටගෙන සිටින්න උන්වහන්සේගේ අභිමුඛයේ. Amen. And this privilege is for every child of God. මේ වරප්‍රසාදය ලැබිලා තිබෙනවා හැම කිතුණු දරුවෙකුටම දේව දරුවෙකුටම. This privilege is God's gift to everyone that trusts Jesus. මේ වරප්‍රසාදය දෙවියන් වහන්සේ දීලා තිබෙනවා ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන අදහන හැම මිනිසෙකුටම. Amen. We have the privilege of meeting God, අපිට වරප්‍රසාදය තිබෙනවා උන්වහන්සේව මුණ ගැහෙන්න දෙවියන් වහන්සේව coming into his presence with a free access, උන්වහන්සේගේ අභිමුඛයට පැමිණෙන්න අනුග්‍රහයෙන් එනම් නොමිලේ anytime, ඕන මොහොතක anywhere we are, අපි සිටින ඕනම ස්ථානයකදී as often as we like. උන්වහන්සේට අපි විසින්ම අපිට ප්‍රකාශ කරන්න පුළුවන් අපි ඉන්න ආකාරයෙන් උන්වහන්සේගේ අභිමුඛයට එන්න පුළුවන්. Because of the blood of Jesus, ඒ සියල්ල අපිට වෙන්න යන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කඳු කොටගෙනයි. you have this free entrance card to the throne of God. ඔබට මතක තියාගන්න දෙවියන් වහන්සේගේ සිංහාසනයට ඇතුල් වෙන්න ඔබට නොමිලේ කාඩ් එකක් දීලා තිබෙනවා ඇතුල් වෙන්න. You can go to him for any reason. ඔබට පුළුවන් උන්වහන්සේගේ අභිමුඛයට යන්න ඔබේ මොන කාරණාවක් රැගෙන උනත් ඔබට ඒ ස්ථානයට යන්න බලය තිබෙනවා. You can go to him as often as you like. ඔබ කැමති ආකාරයෙන් ඉන්න ආකාරයෙන් උන්වහන්සේ ඉදිරියට යන්න ඔබට පුළුවන්. There is not a special hour that you have to go and see God. ඔබ මතක තබා ගන්න විශේෂ පැයක් දවසක් නෑ උන්වහන්සේගේ අභිමුඛයට මේ පැය යන්න ඕන කියලා ඕන මොහොතක යන්න පුළුවන්. It may be morning, it may be night. සමහර විට උදෑසන වෙන්න පුළුවන් සමහර විට රාත්‍රියේ වෙන්න පුළුවන්. You don't have to come here in this building, in the church, to speak to God. ඔබ මතක තබා ගන්න සභාවට මේ ස්ථානයේ මේ ගොඩනැගිල්ලට ඇවිල්ලා විතරක් නෙමෙයි ඔබට දෙවියන් වහන්සේට කතා කරන්න කරුණාව තියෙන්නේ. You can speak to him anywhere you are. ඔබ ඉන්න ඕනම ස්ථානයක සිට උන්වහන්සේට කතා කරන්න ඔබට වරප්‍රසාදය තිබෙනවා. Amen. And your heavenly Father will not turn you away. උන්වහන්සේ නා ඔබගේ ස්වර්ගයේ සිටින පියාණන් වහන්සේ ඔබව අතහරින්නේ නැහැ කවදාවත්. Amen. We have rights that are greater than the very important people of this world. අපි මේ ලෝකයේ සිටින සියලු මනුෂ්‍යයන්ට වඩා ආශිර්වාද ලබලා තිබෙනවා කරුණාව ලබලා තිබෙනවා ආශිර්වාද ලද්දෝ. We have free access to the throne of God. මාක්නිසාද අපට කරුණාවේ සිංහාසනයේ එන දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන්න නොමිලේ කරුණාව ලැබිලා තිබෙනවා. And God is inviting us to do it. මාක්නිසාද මේ දේ උන්වහන්සේ දීලා තිබෙන උන්වහන්සේ අපට ආරාධනා කරන උන්වහන්සේගේ සිංහාසනයේ ඉදිරියට එන්න. Amen. Learn to come to him with confidence. මතක තබා ගන්න ඉගෙන ගන්න උන්වහන්සේගේ ඒ සිංහාසනයේ ඉදිරියට එන්න ඇදහිල්ලෙන්. Learn to come to him with boldness.
ඔබ ඉගෙන ගන්න උන්වහන්සේගේ අභිමුඛයට එන්න ශක්තිමත්ව ඒ වගේම වරප්‍රසාදේ නම් මොකක්ද ඒකට කියන්නේ ඇදහිල්ලෙන් උන්වහන්සේ ඉදිරියට එන්න. Learn to come to Him often. ඒ වගේම උන්වහන්සේ ඉදිරියට කිසිම බයක් සැකක් නැතුව ඉදිරියට යන්න උන්වහන්සේගේ අභිමුඛයට. Amen. Come to the throne of grace. උන්වහන්සේගේ කරුණාවේ සිංහාසනයට ළඟා වෙන්න. Open your heart ඔබගේ හදවත උන්වහන්සේට විවර කරන්න. and pour to Him උන්වහන්සේ ඉදිරියේ ඔබගේ හදවත වගුරවන්න. whatever is in your heart. ඔබගේ හදවතේ තිබෙන ඕනම දෙයක් You will not be turned away. ඔබව කවදාකවත් උන්වහන්සේ නිකන් හිස් අතින් අරින්න යන්නේ නැහැ. This is our God, මේ තමයි අපේ දෙවියන් වහන්සේ. and this is what He is expecting from His children to do. මේ දේ තමයි දෙවියන් වහන්සේ අපි දරුවන් හැටියට උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන එකම දේ. And when you go to pray, remember that. ඔබ යාඥා කරන්න යන විට මේ දේ මතක තබා ගන්න. Make use of your free access card to the throne of God. ඔබට දෙවියන් වහන්සේ විසින් දීලා තිබෙන මේ නොමිලේ දීපු කාඩ් පත දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන්න ඔබ හැම මොහොතකම පාවිච්චි කරන්න. Amen. Amen. Let us pray. Let us come before the throne of God. අපි යාඥා කරමු. අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයට පැමිණෙමු. Lord, it is great to know what privileges we have because we believe in Jesus. අපේ ස්වර්ගයේ පියාණනි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒක ඊටම මහත් වරප්‍රසාදයක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණු කොටගෙන අද දවසේ අපට ලැබිලා තිබෙන. Thank you because Jesus is the right person for us. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා අපේ ජීවිතේ නියම පුද්ගලයාව ජේසුස් වහන්සේව සිටින නිසා. Thank you that Jesus is our Savior, our High Priest, our Mediator. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මක්නිසාද ජේසුස් වහන්සේ තමයි අපේ මිදුම්කරු අපේ ගැලවුම්කරු අපේ පූජකයාණෝ උන්වහන්සේ නිසා. Thank you that Jesus, through His sacrifice on the cross, He has the right qualification to represent us. ස්තුතියි ස්වාමිනී ජේසුස් වහන්සේගේ කුරුස පූජාව කරුණු කොටගෙන උන්වහන්සේගේ ලේ කරුණු කොටගෙන උන්වහන්සේගේ අභිමුඛයට එන්න කරුණාව දී තිබෙන නිසා. Thank you because Jesus can understand us. ස්තුතිවන්ත වෙනවා මක්නිසාද ජේසුස් වහන්සේට පුළුවන් අපිව තේරුම් ගන්න. Because He passed through which we are passing through. මක්නිසාද උන්වහන්සේ අද දවසේ අප පසු කරපු හැම දෙයක් උන්වහන්සේ පසු කරන නිසා. And Lord, we thank you because your throne is a throne of grace. අනේ ස්වාමිනේ අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මක්නිසාද ඔබගේ සිංහාසනයේ ස්වාමීන් වහන්සේ ඒක කරුණාවේ සිංහාසනය නිසා. Thank you that you have given us a free access, a free entry to your throne room. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ඔබගේ සිංහාසනයේ අභිමුඛයට එන්න වහන්සේ අපට නොමිලේ අනුග්‍රහය කරුණාව අපට දී තිබෙන නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා පියාණනි. Thank you because when we come washed in the blood of Jesus, you will not turn us away. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ජේසුස් වහන්සේගේ ලේ කරුණු කොටගෙන ඔබේ අභිමුඛයට අපි එන විට ඔබ අපව ප්‍රතික්ෂේප නොකරන නිසා ස්තුතිවන්ත වෙනවා. But you welcome us. ස්තුතියි ඔබ අපට ආරාධනා කරන නිසා ස්වාමීන් වහන්සේ. You embrace us. මාක් නිසාද ඔබ අපව තුරුල් කරගන්න නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා. And you say to us, what do you want me to do for you now? ස්වාමිනී ඔබ වහන්සේ අපට පවසන්න යනවා. ඔයා වෙනුවෙන් ඔබ වෙනුවෙන් මම මොනවාද අද කරන්න ඕන කියලා ඔබ පවසන නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා. Lord, thank you for this great privilege. ස්වාමිනී ඔබට ස්තුතිවන්ත වෙනවා මේ මහත් වරප්‍රසාදය අපට දී තිබෙන නිසා ස්තුතිවන්ත වෙනවා. Lord, we want to learn to open our hearts to you for anything. ස්වාමිනී අපට ඉගැන්වුව මැනව අපේ හැම දෙයකදීම අපේ හදවත ඔබ ඉදිරියට ගෙනලා එක වගුරවන්න ස්වාමීන් වහන්සේ. For something that may be small, for something that may be great. සමහර විට අපේ හදවත තුල තිබෙන එක පොඩි වෙන්න පුළුවන් ඒක විශාල වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. Lord, we come before you. ස්වාමිනී අපි ඔබේ අභිමුඛයට පැමිණෙනවා. You say that we will find help, we will find at the time of need. ස්වාමිනී ඔබේ වාචන ඔබ කිව්වා නියම වෙලාවෙදී නියම අවශ්‍ය වෙලාවෙදී ඔබ අපට ඒ දේ ලබා දෙනවා කියලා. You know, Lord, the needs that each one of us has. ස්වාමිනී ඔබ දන්නවද දවසේ අපේ එකිනෙකගේ හදවත් වලට අවශ්‍ය කරන සෑම දෙයක්ම ඔබ දකිනවා ස්වාමිනී. Maybe we have made too much mess with our life.
ස්වාමිනී ගොඩාක් වෙලාට අපේ ජීවිතේ අපිට ගොඩාක් දේවල් අහිමි වෙලා ඇති ස්වාමීන් වහන්සේ. And we ask you, show mercy, Lord. අපි ඔබට කියනවා ස්වාමිනී ඔබගේ කරුණාව දයාව අපට පෙන්වුව මැනව කියලා. Forgive us, Lord. අපට සමාව දුන මැනව ස්වාමිනී. Lord, our need may be for our with problems with the family, with the employers, with our job. ස්වාමිනී අපේ ප්‍රශ්න සමහර විට අපේ පවුල් වල අපේ හාමු පුත්තු තුල අපේ රැකියාවල් වල අපට ප්‍රශ්න ඇති ස්වාමීන් වහන්සේ. Maybe it's a problem of sickness දවස් සමහරට රෝගවල ප්‍රශ්න ඇති ස්වාමීන් වහන්සේ. or any other problem. මොන ප්‍රශ්නයක් වුණත් ස්වාමීන් වහන්සේ. And you say, Lord, when we come before your throne, ඔබ පැවසුවා ස්වාමිනී ඔබගේ සිංහාසනයේ ඉදිරියට එන විට we will find help for our needs at the time that we need it. ඔබගේ අභිමුඛයට එන විට නියම පිළිතුරු ඔබගේ අභිමුඛේ ඔබ අපට දෙනවා කියලා ඔබ පොරොන්දු වුණා ස්වාමිනී නියම වෙලාවට ඔබ දෙනවා කියලා. So, Lord Jesus, we pray in the name of Jesus. ඔව් අපගේ ස්වාමී වූ ජේසුස් වහන්සේ අපි ජේසුස් වහන්සේගේ නාමයෙන් අපි යාඥා කරන මේ මොහොතේ Listen to our cry. අපගේ කඳුළු වලට අපගේ හැඬීමට පිළිතුරු දුන මැනව සවන් දුන මැනව Listen to our voice. අපගේ හඬට සවන් දුන මැනව And move, Lord. ස්වාමිනී ඔබ අප සමග සක්මන් කර මැනව Come down with power ස්වාමිනී ඔබගේ බලයේ ස්වාමීන් වහන්සේ අපි ඉදිරියට පැමිණුන මැනව to bring solutions, ස්වාමිනී අපේ ප්‍රශ්න වලට පිළිතුරු දුන මැනව to change situations, අපේ ජීවිතවල තිබෙන ප්‍රශ්න වෙනස් කර මැනව to heal, අපව සුව කර මැනව to deliver, අපිව නිදහස් කර මැනව to do miracles. To do miracles. ස්වාමීන් වහන්සේ හාස්කම් අපේ ජීවිතවල කර මැනව To do new things in our lives. ස්වාමීනි අපේ ජීවිතවල අලුත් දේවල් කර මැනව Thank you that you accept us. ස්වාමීනි අපි අපට ස්තුතිවන්ත වෙනවා ඔබ අපව පිළිගන්න නිසා ස්වාමීනි Thank you that you listen to us. ස්වාමීනි ඔබ අපට සවන් දෙන නිසා අපට ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ Thank you that you don't throw us out. ස්වාමීන් වහන්සේ අපිව ඈඩ් කරන්නේ නැති නිසා අපට ස්තුතිවන්ත වෙනවා Thank you that you answer. ස්වාමීනි අපට ස්තුතිය ඔබ අපට පිළිතුරු දෙන නිසා So we come with confidence. අපි ඔබ ඉදිරියට බලාපොරොත්තුවක් ඇතුව පැමිණෙනවා ස්වාමීනි We come with courage, with boldness. අපි ඔබ ඉදිරියට පැමිණෙනවා නිර්භීතකමින් ඇදහිල්ලෙන් ඔබ ඉදිරියට අපි පැමිණෙනවා ස්වාමීන් වහන්සේ And we come with freedom of speech, freedom to speak to you. අපි ඔබට නිදහසේ ඔබට කතා කරන්න ඔබගේ සිංහාසනයේ ඉදිරියට පැමිණෙනවා And Lord, we open our hearts අපේ ස්වාමීනි අපි ඔබට අපගේ හදවත් විවර කරනවා ස්වාමීනි and tell you whatever there is in our hearts. ස්වාමීනි අපේ හදවත් වල තිබෙන හැම දෙයක්ම අපි ඔබට ප්‍රකාශ කරනවා මේ මොහොතේදී Good things and bad things. අපේ ජීවිතවල තිබෙන හොඳ දේවල් වෙන්න පුළුවන් නරක දේවල් වෙන්න පුළුවන් ස්වාමීනි Things that may surprise you. ස්වාමීන් වහන්සේ දේවල් වලට ඔබ පුදුමයටපත් වෙන්න යන්නේ නැහැ ඔබ ස්වාමීනි But you are there to listen, Lord. ස්වාමීනි ඔබ ඒ ස්ථානයේ සිටින ඒ දේවල් වලට පිළිතුරු දෙන්න සවන් දෙන්න ස්වාමීන් වහන්සේ You are there to move and do things, new things. ස්වාමීන් වහන්සේ දේවල් අයින් කර අලුත් දේවල් අපේ ජීවිතවල කරන්න ඔබ ඒ සිංහාසනේ වැඩ සිටිනවා ස්වාමීන් වහන්සේ So we come before you in the name of Jesus. අපි දැන් ඔබගේ සිංහාසනේ ඉදිරියට එනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් Answer our prayers. අපේ යාඥාවලට පිළිතුරු දුන වෙනවා ස්වාමීන් වහන්සේ Answer what we are praying for, Lord. ස්වාමීනි අපි යාඥා කරන මේ දේවල් වලට පිළිතුරු දුන වෙනවා ස්වාමීනි In the name of Jesus. ජේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඉල්ලනවා Now you open your heart. You ඔබගේ හදවත දැන් ජේසුස් වහන්සේට ඔබ විවර කරන්න whatever is in your heart. ඔබගේ හදවත තුල මොන දෙයක්
Wow. Thank you, Lord. Open your hearts to Him and speak to Him. ඔබගේ He හදවත knows what you are passing through. ඔබගේ හදවත උන්වහන්සේට විවර කරලා ඔබ උන්වහන්සේගෙන් ඉල්ලන්න ඔබ පසු කරන දේ අද දවසේ උන්වහන්සේ දන්නවා උන්වහන්සේ දකින්න ඔබේ හදවත He understands you. උන්වහන්සේට ඔබව සම්පූර්ණයෙන්ම ඔබව තේරෙනවා ඔබ කවුද කියලා උන්වහන්සේට Speak to Him උන්වහන්සේට ඔබ කියන්න from your heart. ඔබගේ හදවතින් හැබැයි කියන්න Speak to Him. He listens. උන්වහන්සේට කියන්න පවසන්න සවන් දෙන්න Thank you, Lord. Thank you, Lord. Thank you, Jesus. Glory to you, Lord. ස්වාමිනේ ඔබට මහිමේ වේවා ස්වාමිනේ Yes, Lord. Thank you for these privileges we have because we believe in Jesus. අපිට ඔබට ස්තුතිවන්ත වෙනවා මේ මහත් වරප්‍රසාදය අපිට දී තිබෙන නිසා මාක් නිසාද ජේසුස් වහන්සේව අදහන නිසා විශ්වාස කරන නිසා මේ වරප්‍රසාදය ඔබ අපිට දීලා තිබෙනවා පියාණනි. Help us to learn to come frequently before you. ස්වාමීන් වහන්සේ ඔබ ඉදිරියට ස්වාමීන් වහන්සේ නිදහසේ එන්න ඔබ අපට කරුණාව තව තුන මැනව ස්වාමිනේ. And make good use of our free access to card to the throne of God. ස්වාමීන් වහන්සේ අපිට සාක්ෂියක් බෙදා ගන්න ඔබගේ අභිමුඛයට එන්න අපිට නිදහසේ කාඩ් එකක් අපිට දීලා තිබෙනවා කියලා ප්‍රකාශ කරන්නද කරුණාව තුන මැනව. And as we come before you, අපි ඔබ ඉදිරියට එන විට ස්වාමිනේ do great and mighty things in our lives. ස්වාමිනේ අපේ ජීවිතවල පුදුම වූ මහත් වූ දේවල් කරමු අපේ ජීවිතවල ඔබ ඉදිරියට එන විට පියාණනි. Do new things in our lives. ස්වාමිනේ අලුත් දේවල් අපේ ජීවිතවල කරමු ස්වාමීන් වහන්සේ. For your glory. ස්වාමිනේ මේ සියලු දේවල් අපේ ජීවිතවල කරමු ඔබගේ මහිමේ පිණිස පියාණනි. In the name of Jesus. ජේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඉල්ලනවා. Amen. 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 Glory to Jesus. Glory to Jesus. Glory to Jesus. Amen.